මා දුටු හිමිපානෝ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලද්දෝ මාහිමි සිරිත අගයති. දීරෝච සුඛ සංවාසෝ ඥාතිනංච සමාගමෝ තස්මා හි දීරංච පඤ්ඤං ච බහුසුතංච දෝරෙය්‍යබ සීලං වත වත්තමාරියං තන් තාදිසං සප්පුරිසං සුමේදං බජේත නක්කත්ත පතංච චන්දිමා නපුප්පත ගන්ධෝ පටිවාත මේති නචන්දනං තගරං මල්ලිකාවා සතංච ගන්ධා පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. ධම්මපද 207 208 54 වන ගාථා. සිංහල තේරුම පණ්ඩිතයා නෑයන්ගේ එක්වීමක් මෙන් සැප වූ එක්ව විසීමක් ඇත්තෙකි. එහෙයින් සඳ අහස ඇසුරු කරන්නාසේ නුවණැති ප්‍රඥාවන්ත බහුශ්‍රුත ප්‍රතිපත්ති දූර උසුලන සුළු සීල දුතාංග වත්පුරණ ආර්ය මනා බුද්ධියෙන් යුත් එබඳු සත්පුරුෂයෙකු ඇසුරු කරව්. මල් සුවඳද සඳුන් තවරලා ඉද්ද සුවඳද උඩු සුළඟට නොයයි. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩු සුළඟට යයිද සත්පුරුෂයා ගුණ සුවඳින් සියලු දිශාවෙන් මැඩගෙන යයි. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේ විසිනි. සව් කෙලෙසුන් මුලසුන් කොට පිළිවිදිනා රහත් බවින් සියලුම රහතන් වහන්සේලා එක් සමාන වෙති. පුහුදුන්නන් මෙන් අරමුණෙහි ඇලීම් ගැටීම් රහතන් වහන්සේලාට ඇතිවන්නේ නැත. අරමුණෙහි මැදහත් ගතිය රහත් පෙවෙතය. ඒ අතින් රහත් පෙරහැර සමානය. ආධ්‍යාත්මික ස්වરૂපය මෙබඳු වුවද රහතන් වහන්සේලාගේ බාහිර පැවැත්මෙහි වෙනස්කම් දැකිය හැකිය. පිළින්දවච්ච හිමියන්ගේ වසලවාදයේ වැනි ක්ලේශ වාසනා සහගත පැවතුම් මෙන්ම පැවතුම් ආරෙන් විශේෂිත වූ අසිරිමත් ගති පැවතුම්ද රහත් සිරිතෙහි පැවති සැටි සිහි කටයුතු වෙයි. 80 මහා ශ්‍රාවකයන් අතර සුභූති මහරහතන් වහන්සේ විශිෂ්ට ගුණයෙන් උද්දීපිත හිමි නමකි. උන්වහන්සේ සසුන් තනතුරු දෙකකින් අගතන්පත් වූ කල්ප ලක්ෂයක පෙළ ගැස්වීමෙනි. ඒතදග්ග භික්කවේ මම ශාවකානං භික්ඛූනං අරණ විහාරීනං යදිදං සුභූති දක්ඛිනෙය්‍යානං යදිදං සුභූති යනුවෙන් අරණ විහාරයෙන් අතුරෙන්ද දක්ෂිනාර්භයන් අතුරෙන්ද සුභූති තෙර අග්‍රයයි සර්වඥයන් වහන්සේ අගතන්හි තබා වදාළසේක. අරණ නම් නිකලෙස් පැවැත්මය. සියලුම රහතන් වහන්සේලා නික්ලේශී හෙයින් අරණ විහාරීහුම වෙති. ඉනිදු සුභූති මහරහතන් වහන්සේ සවාරෙන් නිකලෙස් පැවතුම් ඇතියෝ වූහ. අරණ විහාරයෙන් අතුරෙන් උන්වහන්සේ අගතැන්පත් වූසේක් එහෙයිනි. එක් දිනක සුභූති හිමියෝ බුද්ධ වන්දනාව සඳහා දෙවුරම් වෙහෙරට වැඩියහ. සර්වඥයන් වහන්සේ දහම් දෙසමින් වැඩහුන් වේලාවකි ඒ. දහම් දෙසුම අවසන් වනතුරු සුභූති හිමියෝ නුදුරෙහි විවේක ස්ථානයක අරහත් ඵල සමාපත්තියට සමවැද නිවන් සුව විඳිමින් වැඩහුන්හ. දම් දෙසුම අවසන්හි බුදු පියාණන් වහන්සේ සමවත් සුවයෙන් නුදුරෙහි හුන් සුභූති දරුවන් දෙස බලා මෙසේ උදාන පළ කළසේක. යස්ස විතක්කා විදූපිතා චච්චත්තං සුවිකප්පිතා අසේසා තං සංග මතිච්ච අරූප සංඤී චාතු යෝති ගතෝන චාතු මේතිති. උදාන පාළිය. යමක විසින් සිය සතන්හි ඉතිරි නොකොට මිත්‍යා විතක්කයෝ දුරු කරන ලද්දාහුද යමෙක් සියලු ඇලීම් බැඳීම් ඉක්ම නිවන් අරමුණෙහි සිත යොදවා වෙසෙද්ද ඒ ආර්ය පුද්ගල තෙමේ පුනර්භවයට නොඑන්නේය. සුභූති මහරහතන් වහන්සේගේ අරණ විහරණයෙහි විශේෂත්වය මේ පුවතින්ද සිතාගත හැකිය. නිකලෙස් පැවැත්මෙහි නිරන්තර වූ සුභූති මහරහතන් වහන්සේ මෙන් අපවත් වී වදාළ අපේ අතිගෞරවනීය ශ්‍රී ඥානාරාම මාහිමියන් වහන්සේ සසුන් ගුණෙහි සොයත්ත කාර්යෙහි නිරන්තර වූසේක්. තමන් වහන්සේ සැනසී ඇසිරී තැන් සැනසිලි පෙරහැරක විසුතුරුනි.
උන්වහන්සේ උගතුන් අතර ගුණවතුන් අතර අගතැන්පත් උගතෙකි. අගතැන්පත් ගුණවතෙකි. මා උන්වහන්සේගෙන් ඉගෙනගත් දේ බොහෝය. එයින් කිහිප තැනක් මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේට ගුරු පූජාවක් වේවා යන බැතිසිත පෙරදරි කරගෙනය. මුල් හමුව. උන්වහන්සේ මට මුලින්ම හමු වූයේ මෙයට වසර 60 ගණනකට පෙර එනම් 1926 අවුරුද්දේ එක් දිනකය. ඒ කාලයේ උන්වහන්සේ අතුරුගිරියේ විහාරස්ථානයෙහි අතිගරු මුල්ලේගම සිරි සීලාලංකාර පණ්ඩිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇසුරෙහි ඉගෙනීමෙහි යෙදී සිටියහ. මම වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි ඉගෙනීම කළෙමි. අප දෙනම එක්කම ගම පියසේ වුවත් කලින් දැන හැඳිනගෙන සිටියේ නැත. අතුරුගුරියේ තල්දියාවල සිරි නන්දාරාමයෙහි අභිනව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට නෙත් තැබීමේ මංගල්‍ය නිමිත්තෙන් 1926 අවුරුද්දේ පැවැත්වුණු සතිපිරිත් දේශනයකට සංඝයා වැඩියේ වැල්ලවත්තේ පිරිවෙනින්ය. ඒ සමග මමත් ගියෙමි. ඒ සතියේ එක් දිනක් පස්වරු කාලයේ මා විහාර මන්දිරය දෙසට යන අතර එක් පසක තනියම බිම ඉරියඳමින් සිටින ස්වාමීන් වහන්සේ නමක් සිටිනු මම දුටුවෙමි. මහජනයාගේ ගැවසීම, බෙර, හේවිසි ශබ්ද, පැත්තක පිරිත් දෙසීම් ආදී නොයෙක් කලබල ඇති මේ ස්ථානයෙහි ඒ කිසිවක් ගණන් නොගෙන හුදකලාව පැත්තකට වීමේ ස්වාමීන් වහන්සේ මේ බිම ඉරියඳ ඇඳ ඉදීම මට තේරුම් ගත නොහැකි විය. ටික වේලාවක් බලා සිටි මම උන්වහන්සේ ළඟට ගොස් ඒ ගැන විමසීමි. එයට ලැබුණු පිළිතුර මම මේ ගාථාවක් ප්‍රස්ථාර කරනවා යනු පමණයි. ඊට වැඩි කතාවක් උන්වහන්සේ කළේ නැත. වටා පිටා කලබල කිසිත් ගණන් නොගෙන හුදකලාව අයිනකට වීමේ ශාස්ත්‍රීය වැඩක යෙදී සිටි යේ කවරෙක්ද? ඒ අන් කෙනෙක් නොවේ. අපේ සසුන් පෙරහැරට එළිය දුන් අතිගරු ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේය. එදා මම උන්වහන්සේ හැඳින ගතිමි. මහා පාඩමක් ඉගෙන ගතිමි. නාලන්දා විදුහලේදී 1956 අවුරුද්දේ දිනක දොඩම්දුව ඒබ්‍රහම් සිල්වා මහතා පසුව පැවිදි වූ ශාසන සෝබන යතීන් ගේ සංවිධානයෙන් ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ සාකච්ඡා සභාවක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණේය. ආරණ්‍ය විවේක සේනාසනවල සංඝයා සහිත ගුණගරුක සංඝ පිරිසක් ඒ සඳහා වැඩමවා සිටියහ. අපටත් ආරාධනා ලැබී අපිත් එහි ගියෙමු. දවල් පිණ්ඩපාතයටත් සමග උදේ කාලයේ වඩින ලෙසටයි ආරාධනා කර තිබුණේ. පිණ්ඩපාතය පිරිනැමීමට එක් ස්ථානයකුත් දන් වැළඳීමට තවත් ස්ථානයකුත් පිළියෙල කොට තිබුණි. කවුරුත් එකතුව පිණ්ඩපාතයට යාමට කලින් එක්තරා විවේක සේනාසනයකින් පැමිණි දෙනමක් උදේ වළඳන අය සමග එකට පිණ්ඩපාත යන්නේ නැත කියා වෙනම ගොස් පිණ්ඩපාත කරගෙන ඇවිත් වෙනම වැළඳීම් කළහ. මෙය නැතිගුණ පෙන්වීමේ කුහක ක්‍රියාවකි. සාකච්ඡා රැස්වීමෙන් පසු රාත්‍රී කාලයේද එහි ගත කරන්නට සිදුවිය. අර කුහක දෙනමට අපේ අතිගරු ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කුහක ක්‍රියාවේ අශ්‍රාමනික පහත් බවක් දක්වා කළ දේශනය ඔවුන් මුසපත් කරවන සුළු විය. ඔවුන් කතා කළේ නැත. උන්වහන්සේ එදා ගුණ නැනතෙද ඉඳු පෙළහරක් බඳු විය. ගමනකදී 1942 වසරේ නොවැම්බර් මාසයේ තෙබුවන පැවැත් වූ විශේෂ උපසම්පදාව සඳහා අතිකරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර ලබා ගැනීමට 1941 එක් දිනක මහානායක මාහිමියන් වැඩ සිටි අකුරැස්සේ ඇල්ගිරියේ විහාරස්ථානයට අප ගියේ ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් සමගය. ගමනට යොදාගෙන සිටි කැපකරු මහතා කිසියම් වැරදීමකින් අපෙන් වෙන්වීම නිසා අපේ ගමනට දිගටම කරදර සහිත විය. ගමනට අවශ්‍ය සියලු දේ බාරව සිටි කැපකරු මහතා නොලැබීමෙන් අපි ඉතා අමාරුවට වැටුනෙමු. ගිය ආ දෙදිනම දානයක් නැත. මේ පැහැදිලි කරන්නට පිටු ගණනක් ලිය යුතුය. මා අදහස් කරන්නේ එය නොවේ. මේ ගමනේදී මා උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙනගත් බව සඳහන් කිරීමටය. මේ කොතෙක් කරදර වෙහෙසිලි වුවද උන්වහන්සේගේ පියවි මෙත් කරුණා බ්‍රහ්මගුණ එසේම ක්‍රියාත්මක විය. ඕනෑකම අපේය. නමුත් උන්වහන්සේ ක්‍රියා කළේ තමන්ගේ ඕනෑකමක් වශයෙනි. උන්වහන්සේ සනසන්ට මා කතා කරන විට මගේ සිතට පණ දෙන අනුශාසනා ලැබුණේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති යනාදී දහම් පද දක්වමනි.
නිවන් දක්වාම මෙවැනි ගුණ නිදන් කල්යාණ මිත්‍ර උතුමන්ට අනුයාත වෙන්ට ලැබේවා යනු එදා මගේ සිතේ ඇති වූ ධර්ම ප්‍රාර්ථනාවය. අභිනව වස් පලකදී සැදැහැති පිරිසක් විසින් මතුගම නගරයට ආසන්න විවේක පරිසරයෙන් යුත් කඳුගැටයක් මත අභිනවයෙන් ඉදිකරන ලද කුටියක 1935 වසරේ උන්වහන්සේට වස් කාලය ගත කරන්නට වූයේ ඒ සැදැහැති පිරිසගේ ප්‍රසාද පූර්වක ආරාධනයෙනි. එක් දිනක් උන්වහන්සේ බැහැදැකීමට අපි එහි ගියමු. සතර අතර විහිදී ගිය මහා මාවත් ඇති කලබල සහිත ප්‍රසිද්ධ නගරයකි මතුගම. නගරයට ආසන්නයේ වස්පල පිහිටි නිසා නොයෙක් දෙනාගේ නිතර ගැවසීමෙන් උන්වහන්සේගේ විවේකයට බාධා වනු ඇතැයි අප සිතා සිටි නමුත් එහෙම කරදරයක් පෙනුනේ නැත. උන්වහන්සේගේ සැහැල්ලු විවේක ජීවිතයට සරලන පරිදි සියල්ල සකස් වී තිබුණේය. උන්වහන්සේ තනියම වැඩ සිටියේ කැපකරු පවා නැතිවය. අප යන විට උන්වහන්සේ සක්මනේ යෙදී සිටියහ. අප එදා උන්වහන්සේගේ විවේකයට බාධා නොකොට සුළු වේලාවකින් පිටත්ව ආවේ කරණීය සූත්‍රයේ සඳහන් සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති යනාදී අනුත්තර පදයන් උන්වහන්සේ කෙරෙන් දකිමිනි. නාථගණේ ආරණ්‍ය සේනාසනයේදී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය සේනාසන වැඩි ගණනක් අතිගරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පිවිතුරු ගුණ කැල්මෙන් සුමිහිරි බවට පත් සැටි සිහි කළ හැකිය. නාථගණේ ආරණ්‍ය සේනාසනයේද ඒ පුණ්‍ය ස්ථානයන්ගෙන් මූලික තැනකි. 1953 සිට කාලයක්ම සසුන් සුව විඳමින් උන්වහන්සේ එහි ගත කළසේක. ටික කලක් මමද උන්වහන්සේ සමග එහි ගත කළෙමි. දිනක් අලියුම පහමාරට පමණ මා උන්වහන්සේ වෙත ගියේ කිසියම් කාලීන කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. උන්වහන්සේ එවෙල්ලෙහි ලුණු කැඳ වළඳමින් සිටියහ. අසල බඳුනක හකුරු තිබුණු නමුත් උන්වහන්සේ තනිකර කැඳ වැළඳුවා මිස හකුරු වැළඳුවේ නැත. පසුව මම ඒ ගැන උන්වහන්සේගෙන් විමසීමි. පුරේ පට්ටිග්ගහිතං ව සත්තාහං යාව ජීවිකං සේසකාලික සම්මිස්සං පාචිත්ති පරිබුංජතෝ කුද්දසික්කා 111 වෙනි ගාථාව. කලින් පිළිගන්නා ලද සත්තාහ කාලික හෝ යාව ජීවක දෙයක් සෙසු යාව කාලික යාම කාලිකයන් සමග වළඳින්නා හට පචිති ඇවැත්වේ යන මේ විනය නීතිය අනුව කලින් පිළිගෙන තිබූ සත්තාහ කාලික වූ හකුරු සමග කැඳ වැළඳීමෙන් ඇවැත් සිදුවන බව උන්වහන්සේ පැහැදිලි කළසේක. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි ඊතා සුළු වරදෙහි පවා ආතප්පනශීලී ගුණය අනුව උන්වහන්සේගේ ආජීව පාරිශුද්ධිය කෙබඳු වීදැයි සිහි කළ යුතුය. මණික් උපමාව අතිගරු ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කතාබහ ධර්මානුකූල විය. උන්වහන්සේ ප්‍රිය කළේ හුදකලා විවේක පැවැත්මටයි. භාවනාවෙන් හෝ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක යෙදීමෙනි උන්වහන්සේගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගත වූයේ. කවුරුන් හෝ තමන් වහන්සේ වෙත පැමිණියොත් ඒ අයට සුදුසු පරිදි භාවනා උපදේශයන් හෝ ධර්මයෙන් සංග්‍රහ කිරීම උන්වහන්සේගේ කරුණා සේවය විය. අනුන්ගේ දොස් පරොස් කතා උන්වහන්සේගෙන් මා අසා නැත. මා ඇතැම් විට යම් යම් අයගේ දුර්වලකම් උන්වහන්සේට මතක් කළේ උපදේශ ලබා ගැනීම සඳහාය. මණික් ගරන්නෙකුට තනිකර මණික් හමු වෙන්නේ නැත. වැලි, ගල්, බොරළු මැදි කරගෙනයි මණික් සැඟවී පවතින්නේ. එමෙන් තනිකර හොඳම පුද්ගලයන් පුහුදුන් ලොව කොතනකවත් ඇතැයි සිතිය නොහැකිය. පුද්ගලයෙකුගේ දුර්වලකම් අතරින් ඔහුගේ හොඳකම් දැක බලා සැනසෙන්නටයි අප පුරුදු විය යුත්තේ. මෙසේ මණික් උපමාවකින් උන්වහන්සේගෙන් මට ලැබුණු උපදේශය මණික් වලටත් වඩා මම අගය කොට සලකමි. ධර්මායතනයේ සීමා බන්ධනයේදී බුදු සසුන රක්නා ජීව බලය පිහිටි උතුම් වස්තුව සීමා සම්පත්තියයි. ප්‍රතිපත්ති ශාසනයේ රක්නේ සීමා සම්පත්තිය පිහිටි කරගෙනය. උපසම්පදාව මුල් කොට ඇති සංඝයාගේ මූලික විනය කර්ම සියල්ල සීමාවකදීම සිදු කළ යුතු වෙයි. මේ අනුව සලකන විට සීමා වනාහි ශාසන ආරක්ෂක මහා කඳවුර වශයෙන් පෙනී යනවා ඇති. මේතිරිකල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ
සීමා බන්ධනය සිදු වූයේ 1988 වසරේ නවම් මාස 4 වෙනිදා රාත්‍රී කාලයේදීය. අතිගරු ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ යෝගාශ්‍රමයේ සංඝ පිරිස 26 නමක් මේ සඳහා රැස්ව සිටියහ. රාත්‍රී 10ට පටන්ගත් සීමා බන්ධනය නිමා වූයේ අලුයම 2ට පමණය. මගේ ඇඟට තරමක අසනීප ගත් දැනෙන්නට වූ නිසා ඡන්දය දී විවේක ගැනීමට අදහස් කොට මම සීමා භූමියට ගියෙමි. අතිගරු මාහිමියන් වහන්සේ මට වඩා අසනීප ගතියෙන් වැඩ සිටියේ. මාගේ කල්පනාව ඡන්දයේදී උන්වහන්සේ විවේක ගැනීමට වඩිනවා ඇත කියාය. නමුත් සීමා බන්ධනය අවසන් වනතුරුම එහි වැඩ සිටියහ. ඒ නිසා මටත් අවසානයේ දක්වා එහි ගත කරන්නට සිදු විය. සීමා බන්ධනය අවසානයේ උන්වහන්සේ සිතට පණ දෙන අනුමෝදනාවක් කළහ. මේ ගරු විනය කර්මයට සම්බන්ධ වූ සංඝ පිරිස ගැන උන්වහන්සේගේ සිතේ ප්‍රීතිය උතුරා යන ස්වරූපයේ උදාන අනුමෝදනාවකි උන්වහන්සේගෙන් පළ වූයේ. බුදුසසුන රැකීමෙහි පාමොක් හිමි නමකගේ වගකීම් භාරය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන පාඩම මම එදා උන්වහන්සේගෙන් ඉගෙන ගතිමි. අතිගරු මහෝපාද්‍ය ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළේ උන්වහන්සේගේ අති පිවිතුරු සිත අප වෙත තබා අපේ සිත අරගෙනය. මේ අනුත්තර සිත් වැළුම යාව නිබ්බාන වේවා. මාහිමි දිනපොතෙන් සංස්කාරයන්ගේ බිඳී බිඳී යන ස්වභාවය නිතර වැටහෙන විට සිත කොතරම් අප්‍රමාදයෙන් වෙලා ගන්නවාදැයි කිය නොහැකිය. මෙහිදී බිඳීමද වැටහෙයි. එයින් මහත් බිය හැඟුමක් පහළ වෙයි. මේ සංස්කාර කඩුව පවත්වා ගැනීමට කළ කරන ප්‍රයත්නද මෝඩකම්ද වැටහෙයි. මේ ජීවිතය කොතරම් මෝඩකම් කළාද? කෙලසුන්ගේ බලපෑම නිසා සිදුවන හැම පාප ක්‍රියාවකටම මෝඩකම් යයි කීම සුදුසුය. මෝහයේ බලපෑම ඇති හේයින්. මෝහයේ බලපෑම නැත්නම් ලෝභ දෝෂ දෙක මෙතරම් දරුණු නැත. 1979 මැයි 17 වන දින. බොහෝ දෙනා භාවනාවේ තොරතුරු අසති. ඒ සම්බන්ධ විවේචන කරති. පොතර දොස් කියති. භාවනාවේ නොයෙදෙති. මේ අහක දමන කාලය භාවනාවේ යොදනවා නම් ඔවුන්හට උසස් ප්‍රයෝජනයක් ගත හැකි වනු ඇත. අනුන්ගේ අසාගත් දෙයක් නොවන හේයින් එක්තරා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කිය යුතුය. මෙය සුළු දෙයක් හැටියට අද බොහෝ දෙනා සලකන්නේ. අධ්‍යාත්මික දියුණුව වනාහි නියම දියුණුවකි. එයට හිත යෙදෙන්නේද පින් බලයකින්මයි. පින් මද උදවියට එය නොගැලපෙයි, නොපෙනෙයි, නොදැනෙයි. 1978 මැයි 23 දිනෙන්. ලෝකයේ සිතෙන් බදාගෙන හිත තැන්පත් කරගන්න බැරිය. එය සිතින් අයින් කළ මැනවි. එකල හිත හැඳීම පහසුය. 1967 ජනවාරි 9 දිනෙන්. නොඑක් විදියෙන් සංකීර්ණ වූ පැවිදි ජීවිතයක් තුළ ක්‍රමික දියුණුව දුර්ලභය. 1982 අප්‍රේල් 10 වන දිනය. උතුමන් ගිය මග සපුරා අනුගමනය කරන්නට ඉදින් නොහැකි නම් මද වශයෙන් හෝ එයට ඇතුළත් වී වැඩගෙන යා යුතුය. ප්‍රතිපත්ති මාර්ගය පිරිසිදු නම් එහි පිහිටා සිටීමද නොපිරිහීමට උපායකි. කීම මා තිරිසනුන් හා සමානද නැත්නම් සත්පුරුෂයන් හා සමානදැයි දිනපතා තම චරිතය ප්‍රත්‍යවේක්ෂා කරන්න උතුම් පදවියට පැමිණීමේ ශක්තිය ලැබේ. 1962 7 වෙනි මාස 18 වන දිනෙන්. මුළු ලෝදාහි යම්තරම් පරමාණු කොටස් වේ නම් එපමණ වාර ගණනින් තුනුරුවනට නමස්කාර පවත්වමි. 1968 8 වෙනි මාස 1 වන දිනෙන්.